උත්තානු සමිදානන් වහන්සේගේ ආශිර්වාදය රැකවරණය බලමහිමය ඔබ සමග ඔබේ පවුලේ සියලු දෙනා සමග පවතින්නටයි කියලා අපි ඔන්න අද දවසේදී ධර්මයානෝ ධර්ම සාකච්ඡාව ආරම්භ කරද්දී ඔබට ප්‍රාර්ථනා රැගෙන එනවා. අද දවසේ අපි කතිකා කරන්නේ සමිදානන් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවයට අදාළ උත්තාන සමයේ සත්වන ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහය පිළිබඳවයි. ඒ සඳහා බොහොමත්ම ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කළා අපේ මැදිරියට ගරු ගියෝම් නෝනිස් පූජා ප්‍රසාදීන් වහන්සේට. පියතුමිනි ආයුබෝවන් ජෙසුපිටයි කියලා වහන්සේව පිළිගන්නවා. ජෙසුපිටයි. පියතුමිනි දැන් සමිදානන් වහන්සේගේ උත්තානයත් එක්ක අපි සමරන ඒ කාලවකවානුව ඇතුළත අපේ දේව වන්දනාව තුල භාවිත කරන්නා වූ සහ අපි මුහුණ දෙන්නා වූ අපි වන්දනාවට ලක් කරන්නා වූ අති සුවිශේෂී මංගල්‍යයක් තමයි මේ සමිදානන් වහන්සේගේ ස්වර්ගාරෝහණය කියන මංගලෝත්සවය. අපිට පැහැදිලි කරලා දෙන්න පියතුමිනි මේ ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහයේ පළමු දේව ප්‍රකාශනය, පිළිතුරු ගිය දෙවන දේව ප්‍රකාශනය සමගින් ශුද්ධ වූ සුවිශේෂී මුඛ්‍ය අරමුණ, මුඛ්‍ය පරමාර්ථය කුමක්ද කියලා. මූලිකවම ජෙසුමින් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය තුළ අපිට මතක් කර දෙනවා ජෙසුමින් වහන්සේගේ පාස්කු අභිරහස සම්පූර්ණත්වයකට පත්වීමයි තේමාවක් හැටියට අපිට ගන්න පුළුවන් වන්නේ. එතකොට මේ පාස්කු අභිරහස ඒ ආකාරයෙන්ම ඉෂ්ට වුණේ ජෙසුමින් වහන්සේගේ ඉපදීම, දුක් විඳීම, මරණය සහ නැවත උත්ථානය සමගයි. එතකොට උන්වහන්සේගේ උත්ථානයෙන් පසුව දවස් 40කට පසුව තමයි මේ උන්වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍ය සිදු කරන්නේ. එතකොට මේ මංගල්‍ය තුලදී අපිට මතක් කර දෙන සුවිශේෂ දේ තමයි අපිට යම්කිසි දවසක අවසානයක් තිබෙනවා. ඒ අවසානය තමයි ජෙසුමින් වහන්සේව මුහුණට මුහුණලා හමු වීමේ භාග්‍යය. එතකොට අපේ මේ අද දවසේ තේමාවක් හැටියට ගත්තොත් අපිට කියන්න පුළුවනේ අපේ ජීවිතයේ අවසාන වන්නේ මේ ලෝකයෙන් නෙවෙයි, අපේ ජීවිතයේ අවසාන වන්නේ ජෙසුමින් වහන්සේ සමග මරණයෙන් පසුයි. එතකොට ජෙසුමින් වහන්සේ දුක් විඳ මරුණා, ඒ වගේ උත්ථාන වුණා වගේ අපිට යම් කිසි දවසක ජීවිතයක් තියෙනවා. උන්වහන්සේ ස්වර්ගාරෝහණය වුණා වගේ අපිට යම් කිසි දවසක ස්වර්ගයට යාමේ භාග්‍යය තිබෙනවා. අපි සූදානම් මේ දේව ප්‍රකාශන වලට අදාළ කියවීම් විස්තර ඉදිරියටත් දැන කියා ගනිමින් පළමු දේව ප්‍රකාශනයට අපේ අවධානය ප්‍රථමයෙන් යොමු කරන්න. අපොස්තුලරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූද ඉගැන්නුවා වූද සියලු දේ උන්වහන්සේ තෝරාගත් ප්‍රේරිතවරුන්ට ශුද්ධාත්මයන්න් කරන කොටගෙන අනදී උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙලෙමි. උන්වහන්සේගේ මරණයෙන් පසු 40 දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන දේශනා කරමින්ද බොහෝ නිසක සාක්ෂි වලින් උන්වහන්සේ ජීවමානව ප්‍රකාශ වූසේක. උන්වහන්සේ ඔවුන් සමග ආහාර වළඳමින් සිටියදී ඔවුන් අමතා ඔබ ජෙරුසලමෙන් ඉවත්ව නොගොස් මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද ජොහාන් වතුරෙන් බෞතිස්ම ස්නාපනය කෙළේය. එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයන්ගෙන් බෞතිස්ම ස්නාපනය කරනු ලබන්නහු යැයි වදාළසේක. ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල ස්වාමිනී, ඔබ යළිත් ඊශ්‍රායෙල් රාජ්‍ය පිහිටුවන කාලය මෙයදැයි ඔහු උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන්ද අවස්ථාවන්ද දැන ගැනීම ඔබට අයිති කාර්යයක් නොවේ. එහෙත් ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල ඔබ බලය ලබන්නහුය. එවිට ඔබ ජෙරුසලමෙහිද මුළු ජුදෙහි හා සමාරියෙහිද පොළොවේ සීමාන්තයන් දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහු යැයි වදාළසේක. උන්වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුලකින් බැසී ඔවුන්ට නොපෙනී ගියසේක. උන්වහන්සේ යන කල ඔවුන් අහස දෙස බලාගෙන සිටියදී සුදුවතින් සැරසුණු මනුෂ්‍යෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලීලයේ වැසියෙනි. ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමටද? ඔබ කෙරෙන් ඔසවා ගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නගිනු දුටුසේම ආපසු වඩිනු ඇතැයි කීහ. පියතුමිනි, මේ
පළමු දේව ප්‍රකාශනය කෙරෙහි අපේ අවධානය යොමු කරද්දී අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි මේ උන්වහන්සේගේ මරණයෙන් පසුව දින 40කින් අනතුරුව තමයි උන්වහන්සේගේ ස්වර්ගාරෝහණය සිදුවන්නේ. හැබැයි ඒ දින 40 කියන කාලවකවානුවත් හිස් අවකාශයකින් තිබුණු කාලවකවානුවක් නොවේ. ජීවමානව උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රකාශ වුණා. ඒ සිදුවීම් හැම දෙයක්ම උන්වහන්සේ ඉටු කළා. මොකක්ද මේ පැහැදිලිතාවය? ඊටමත් වැදගත් වෙන්නේ ජේසුස්මින් වහන්සේ කියනවා ඔබ කලබල වෙන්නට එපා. ඔබ ජෙරුසලම රැඳී සිටින්න. ඒ රැඳී සිටිනා වගේම අනාගතයේදී ඔබට යම්කිසි ආකාරයක බලයක් මම එවනවා. ඒ තමයි සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම. ඒ සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ උන්වහන්සේගේ දෙවන පැමිණීමට මේ පළවෙනි දේව ප්‍රකාශනය තුළ ඉතා පැහැදිලිවම උන්වහන්සේගේ දෙවන පැමිණීම ගැන කතා කරනවා. දැන් මෙතනදී චතුර අපි බලාගන්න අපි ගොඩාක් අවධානය යොමු නොකරන පැත්තක් තමයි සුදු ලියවිල්ල තුල අපිට මතක් කර දෙන්න විශේෂයෙන්ම උන්වහන්සේ මෙතන මේ අපොස්තලගේ ක්‍රියාපතේ සඳහන් කරන ආකාරයට උන්වහන්සේ යන කල ඔවුන් ආස දෙස බලාගෙන සිටියේදී සුදු වතින් සැරසුණු මිනිස්සු දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලීලියේ වැසියනිය බාහස දෙස බලාගෙන සිටින්නේ කුමකටද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මේ ජේසුස්මින් වහන්සේ ස්වර්ගයෙන් නැගිනු දුටුසේම ආපසු වඩිනු ඇතැයි කීය. එතකොට චතුර මෙතනදී අපි අද මේ දේව වාක්‍යය තුළ මූලිකවම වැදගත් වෙන පණිවිඩය තමයි උන්වහන්සේගේ දෙවන පැමිණීම. එතකොට උන්වහන්සේගේ දෙවන පැමිණීම ගැන අපි වැඩි කතා නොකරන මාතෘකාවක්. විශේෂයෙන්ම ආගමන කාලයේදී අපි සති දෙකක් අපි මේ පිළිබඳව මෙනෙහි කරනවා. නමුත් ඊට පස්සේ මිනිස්සුන්ට අමතක වෙනවා මේක. අපි දිය පූජායාගදී කියන ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා කියලා. එතකොට පරමලයාක්ෂයදී කියන අපේ උන්වහන්සේගේ රාජ්‍ය පැමිණේවා කියලා. ඉතින් එහෙමනම් මේ උන්වහන්සේගේ ස්වර්ගාරෝහණය මංගල්‍ය තුල අපිට මතක් කර දෙනවා මේ ලෝකයේ ජීවිතය අවසානය නෙවෙයි. මම හැදින්නෙමෙදි කිව්ව ආකාරයෙන් මේ ජීවිතය මෙතකින් අවසාන වෙන්නේ නැහැ. අපිට අලුත් ජීවිතයක් තිබෙනවා. ඒ ජීවිතයට දැම්මම අපි සූදානම් විය යුතුයි කියන බලගත් පණිවිඩය ප්‍රකාශ කරනවා. අනිත් එක සුදු මතේතුමාගේ සුවිශේෂයේ 24 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරන විශේෂයෙන්ම සුදු ලූක්තුමාගේ සුවිශේෂය මාක්තුමාගේ සුවිශේෂය මේ හැම සුවිශේෂයකින්ම අපිට මතක් කර දෙනවා උන්වහන්සේගේ දෙවන පැමිණීම කොහොමද සිදු වෙන්නේ කියලා. විශේෂයෙන් මතේතුමාගේ සුවිශේෂය මතක් කර දෙනවා 24 වෙනි පරිච්ඡේදය නෝවා නැවට ඇතුළු දිනය දක්වා ඔහු කමින් බොමින් ආවා විවාහ වෙමින් කල් යවුව ජලගල්ම පැමිණ උන් ගසාගෙන යනතුරු කිසිවක් නොදත්ත. මනුෂ්‍ය පුත්‍රයන්ගේ පුනරාගමනයේද එලෙසම වන්නේය. එතකොට අපොස්තලගේ ක්‍රියාපතේ කියන ඔබ බලාගෙන ඉන්නේ මොකද උන්වහන්සේ ගිය වගේම නැවත අපාතට වැඩම කරනවා. ඒතර කොහොමද වැඩම කරන්න කියන එක අද අපිට සුදෝ සුවිශේෂ තුලින් මතක් කර දෙනවා. දැන් මේ හැමදේම සුදෝ ලියවිලි සඳහන් කරනවා හෙට සිදු වෙන්න තියෙන හැම දෙයක්ම. ඒතර ඒ වගේම උන්වහන්සේ සඳහන් කරන 24 වෙනි පරිච්ඡේදයේම උන්වහන්සේගේ පැමිණීම පිළිබඳව පැමිණීමට පෙර සිදු වෙන දේවල්. හිරු අඳුරවන්නේ, සඳ එළිය නොදෙන්නේ, ආසිය තාරකාවුන් පයිතවන්නාහ මේ ආකාරයෙන් උන්වහන්සේගේ දෙවන පැමිණීම සිදු වෙන බව සඳහන් කරනවා. එතකොට මූලිකවම මේ අද දේව වචනය තුල පළවෙනි දේව ප්‍රකාශනය තුල අපිට මතක් කර දෙනවා උන්වහන්සේ අනිවාර්යයෙන්ම නැවත පැමිණෙනවයි කියලා. ඒ වගේම අපිට අලුත් ජීවිතයක් තිබෙනවා. ඒ ජීවිතය මේ ලෝකයෙන් අවසන් වෙන්නේ නැහැ. එවනම් අපේ සූදානම් විය යුත්තේ ඊළඟ ජීවිතේට. හැබැයි චතුර දැන් මිනිස්සුන්ට අපගේ ජනතාව තරම් මේ පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි හැමෝටම අදන පණිවිඩය සූදානම්ව සිටින්න. මොකද මෙතනදී කියන ඔබ කාල අවස්ථාව ගැන දැනගන්නට ඔබට අවශ්‍යතාවයක් නැහැ. කවද්ද මේවා වෙන්නේ කියන එක දැන් මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ කවද්ද මේක වෙන්නේ වෙනවද මේවා අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා මෙතනදී සඳහන් කර උන්වහන්සේ පිළිතුරු දෙමින් පියාණන් වහන්සේ සූකී ආධිපත්‍ය නියම කළ කාලයන්ද අවස්ථාවන්ද දැන ගැනීම ඔබට අයිති කාර්යයක් නොවේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරේ පැමිණි කල ඔබ බලය ලබන්නෝය. එතකොට අපිව මේ සූදානම් කර උන්වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය තුළ සූදානම් කරනවා සුද්ධාත්මයන් වහන්සේගේ මංගල්‍යයට. ඒතර සුද්ධාත්මයන් වහන්සේගේ මංගල්‍යය තුළ අපිට මතක් කර දෙනවා මේ වගේ දෙයක් සිදු වෙන්නට යනවා. ඒක කවද සිදු වෙනවද කියලා දන්නේ. ඒ නිසා කියන්නේ සොරා කොයියාමේගේ
සොරා කොයියාමේ එන්නේ දැයි ගෙදර ස්වාමියා දැන සිටියේ නම් ඔවුන් නොනිදා සිට ගේ බිඳින්න දෙන්නේ නැහැ වගේ ඔබත් සූදානම්ව සිටින්න මනුෂ්‍ය පුත්‍රයාණෝ කොයි මොහොතේ එනවද කියලා නොදන්න කම නිසා. එතකොට මේ හැම දෙයකටම ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යයි කියන එක ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒතර උන්වහන්සේ ස්වර්ගයට ගියා වගේම අපිත් යම්කිසි දවසක මේ ජීවිතයේ අවසානයේදී ස්වර්ග රාජ්‍යය කරා අපි ආ යුතුයි. හොඳයි බීදුමන්ගේ පැහැදිලි කිරීමත් එක්ක පැහැදිලි වෙන කාරණාවක් තමයි හරි අපූර්ව සම්බන්ධතාවයක්. ක්‍රිස්තුන් වහන්සේගේ මරණයට පෙර උන්වහන්සේගේ මරණයට පත්ුණයින් අනතුරුව ඉන් අනතුරු උන්වහන්සේ ස්වර්ගාරෝහණය සිදුවන තෙක්කේ දින 40 ශ්‍රාවකයන් එක පුදුමාකාර ආදරණීය කිට්ටු සම්බන්ධතාවයක් එක්කයි උන්වහන්සේ මේ කාලය ගත කළේ. දැන් පීදුමිනි පළමු දේව ප්‍රකාශයට අවධානය යොමු කිරීමේ සඳහන් වන ඔබ ජෙරුසලමෙන් ඉවත්ව නොගොස් මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්. දැන් මේ මෙතන අපිට සඳහන් කරන පොරොන්දුව මොකක්ද? දෙවන පැමිණීමද එහෙම නැත්නම් ශුද්ධාත්මාගමන මොකක්ද පිටුනේ? පළමුවෙන්ම ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම, ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම ගැන මේ කතා කරන්නේ. මොකද ගෝලය සෑහෙන අධෛර්යයටපත් වෙලානේ හිටියේ. දැන් මවුස් සිදුවීම දැස බලපුවම මේ අය මේ සම්පූර්ණ අධෛර්යයටපත් වෙලා හිටියේ. නමුත් උන්වහන්සේ කියනවා නෑ දැන් අධෛර්යයටපත් වෙන්නට එපා. මම ඔබ සමග මේ දවස් 40 පුරාම ඔබ සමග සිටියා. ඒ වගේම මම ගියාට පසුව ඔබ වෙත සුද්ධාත්මයන් වහන්සේ වැඩම කරවනවා. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබට කියා දෙනවා මොනවද කරන්න ඕනේ කියලා. විශේෂයෙන් මගේ දෙවන පැමිණීම පිළිබඳව. ඒකයි කාලය ඔබට ප්‍රශ්නයක් කරගන්න එපා. නමුත් මම අනිවාර්යයෙන්ම මේ කියන දේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවායි කියන ඒ බලගත් පණිවිඩය මෙහිදී ප්‍රකාශ කරනවා. දැන් පියදුමිනි මේ පිළිබඳව ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නට මත්තෙන් අපි දන්නවා බෞද්ධිස්ම ස්නාපනය කියන කාරණාව ජලයෙන් පමණයි බෞද්ධිස්ම ස්නාපනය සිදු වුණේ. දැන් උන්වහන්සේ සඳහන් කරනවා එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයන්ගෙන් බෞද්ධිස්ම ස්නාපනය කරනු ලබන්නහු යයි කියලා. මේ දෙක අතර වෙනස මොකක්ද? දැන් මෙතනදී දැන් අපි කුඩා කාලේ අපි බෞද්ධිස්ම ස්නාපනය කරනවා. ඒක ජලයෙන් අපි බෞද්ධිස්ම ස්නාපනය කරන්නේ. ඒතර අපි ඒ වචන දෙය අපගේ අවධානය යොමු කරේ පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේ මම ඔබ බෞද්ධිස්ම කරමි. එතකොට ශුද්ධාත්මයන් වහන්සේගේ බෞද්ධිස්මය කියන්නේ සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයන් තුල ගොඩනැගීමයි. එතකොට අර ජලයෙන් ප්‍රසාද ස්නාපනය කිරීම වගේම අතනදී ඒ ජලයෙන් ප්‍රසාද ස්නාපනය කිරීම සම්පූර්ණ කරනවා ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ බෞද්ධිස්මය තුළ. ඒ සම්පූර්ණ කිරීමක් සිදු වෙන්නේ නේ. එතකොට සාමාන්‍ය බෞද්ධිස්මය තුළ සාමාන්‍ය බෞද්ධිස්මය තුළ අපි ජලයෙන් ප්‍රසාද ස්නාපනය කරනවා වගේම ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඒ සම්පූර්ණත්වයට පත්වීමක් අපට අත්දකින්න පුළුවනි. මෑත කාලේ පියදුමිනි අපි ප්‍රායෝගික ජීවිතයට මේ පළමු දේව ප්‍රකාශනය පිළිබඳ අපි ඇඳා ගනිමින් කතා කළොත් පියදුමිනි දැන් අපි දේවවන්දනා පිළිවෙත් හරි ආකාරයෙන් ඉෂ්ට කරනවා. භක්ති අභ්‍යාස සිදු කරනවා. ඒවා වැදගත්. අපේ විශ්වාසය ඉහළටම හිණිපෙත්තට ගමන් කරන්න ඒවා අති වැදගත්. හැබැයි ශුද්ධාත්මයන්න් වහන්සේ කියන කාරණාව අපි හැමදාමත් කතා කරනවා වගේ මේක අපේ දේව ජනතාව අතර ජීවමාන වෙලා නැහැ නේ පියදුමිනි. මේ පිළිබඳව අපි අතර උනන්දුවක් නැහැ නේ. පියතුමන්ලා දේශනා කරනවා, කතා කරනවා. ශුද්ධාත්ම බලය අත්දකින්න උමනයි කියලා අපි කියනවා. හැබැයි කොහොමද ප්‍රායෝගික ජීවිතේට මේ ශුද්ධාත්මයන් වහන්සේ අපිට අත්දැකීමක් කරගන්නේ? මේක මේ සංකල්පයක් නෙවෙයි. මේක ඇදහිීමක් නෙමෙයි. මේක මගේ ජීවිත අත්දැකීමක් වෙන්නට ඕනේ. කොහොමද අපි එතෙන්ට යන්නේ? දැන් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ගැන ඇත්තම කතා කරනවා තමයි. නමුත් අපි ඇත්තෙන්ම ඒ තුල ජීවත් වෙනවද කියන එක විශාල ප්‍රශ්නයක්. දැන් දෙවන පවුලේ ශුද්ධෝත්තර පියතුමාගෙන් එක් අවස්ථාවකදී පුවත්පත් වාර්තාකාරයෙක් අහනවා ඔබ වහන්සේ යාඥා කරන්නේ කොහොමද? ඒතර උන්වහන්සේ කියනවා මම යාඥා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ මට පෙන්වන මඟ පෙන්වීම තුලයි. එතකොට ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම නොමැති නම් අපිට කිසි දෙයක් කරගන්නට බෑ. ඒ නිසායි අපිට හැම වෙලාවෙම කියන්නේ pray with the heart. හදවතින් යාඥා කරන්න. එතකොට හදවතින් යාඥා කරන්නට අපේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම නොමැතුව අපිට කිසිවක් කරගන්නට බෑ. දැන් බලපන් උදාහරණයකට ගත්තාම පූජා සුද්ධෝදය පූජා යාගය තුල මේ පූපය කොහොමද ජේසුස්ට පරිවර්තනය වෙන්නේ?
ඒක සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ. දැන් කී දෙනෙක් විශ්වාස කරනවද මේ සත්‍යයට? දැන් ඔයා කිව්වාගේ ගොඩක් වෙලාවට අපි දකිනවා මිනිස්සු ඔහේ පූජාවට සහභාගී වෙනවා. නමුත් ඇත්තෙන්ම මොකද්ද මේ සිදුවීම සිදුවෙන්නේ? කොහොමද සිදුවෙන්නේ? ඒතකොට ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ මේ හැමදාම සිදුවෙන්නේ. ඒතර පියතුමා කියන ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මේ ණයදිමු. අපේසේ යදුනුවේ මේ පඳුරු අප උදෙසා අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වෙන සඳහාය. දැන් බලන්න මේ පූප සහ වයින් ජේසුගේ ශරීරයටත් ජේසුගේ රුධිරයටත් හැරෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුලයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු විශ්වාස කරන ජනතාව දේව ජනතාව විශ්වාස කරනවද මේ සත්‍යතාවය? ඒ වගේම දැන් දේවමාතාවන්ට මංගලම් කියපු අවස්ථාවේදී දේවමාතාවන්ට කියන ඔබ දරුවෙක් ලබන්නට යනවා. ඒ දරුවට ජේසුස් යන නාමය තබන්න. එතකොට දේවමාතාවන් අහනවා කොහොමද මේක වෙන්නේ? එතකොට මොකද්ද දෙවියෝ කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වසා ගන්නය ඒ නුපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝයයි කියුන් ලබනසේක. බලන්න ඔබේ ඥාතිවරයා වන එලිසබෙත්ගේ මහලු වයසේදී පුතෙකු පිළිසිඳ ගත්තාය. වන්දයයි කී අයට දැන් 7 වෙනි මාසය. එතකොට මනුෂ්‍යයට කළ නොහැකි දේ ශුද්ධාත්මයන් වහන්සේට කරන්න පුළුවනි. ඒ නිසා මේ පිළිබඳව මම හිතන්නේ ශුද්ධාත්ම ආගමන මංගලයේදී තමයි වැඩිපුර කතා කළ යුත්තේ. කෙසේ වෙතත් මේ අද දේව ජනතාව දේව වන්දනාවේදී මූලිකව මතක තබා යුතු දේ තමයි මේ හැම ක්‍රියාකාරීත්වයක්ම සිදු වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුලයි. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම නොමැතිනම් කිසිම දෙයක් අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කතා කළාට විතරක් මදි. අපි හදවතින්ම තේරුම් ගන්නට ඕන ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අපි හැමෝටම හැම වෙලාවකදීම අවශ්‍යයි කියන්නේ. පළමු දේව ප්‍රකාශනයේ අවසානයේ සඳහන් වෙනවා වගේ ඔබ කෙරෙන් ඔසවා ගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නගිනු දුටුසේම ආපසු වඩිනු ඇතැයි කීය. ඇයි අපි බලාගෙන ඉන්නේ? අපි ඔබෙන් අහන්නේ අහස දෙස බලාගෙන ඉන්නේ ඇයි? උන්වහන්සේ ආයෙත් එනවා ඔබව මාව හොයාගෙන. ඒ හින්දායි බලාපොරොත්තුව ඔබට මට තියෙනවා. පිරිමිනේ එසේනම් අපි අවධානය යොමු කරමු ශුද්ධ වූ සුවිශේෂය වෙත. සුවිශේෂක සුදු මතයුතුමාගේ සුදු සුවිශේෂයෙන් උපුටා ගන්නා ලද කොටසකි. ශ්‍රාවකයෝ 11 දෙනා ජේසුස්මින් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලේ කන්දට ගියහ. ඔහු උන්වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝය. එහෙත් සමහරෙක් සැක කළහ. ජේසුස්මින් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට පවරා තිබේ. එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න. මා ඔබට අනකල සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මමද යුගාන්තය දක්වාම සදහටම ඔබ හා සමග සිටිමි වදාළසේක. පෙදුමිනි අපේ ශුද්ධ වූ සුවිශේෂය වෙත අපේ අවධානය යොමු කිරීමේදී මතුවෙන ඉස්මතු වෙන ප්‍රධාන කාරණාවක් තමයි මේ බලය කියන කාරණාව. පියාණන් වහන්සේ උන්වහන්සේ සතු බලය තම පුත්‍රයන්න් වහන්සේ සතුව පවරනවා. හැබැයි උන්වහන්සේත් එය තමන් සතු කර නොගෙන තමන්ටමයයි කියලා ඒ මාමකත්වයෙන් ආත්මාර්ථකාමීත්වයෙන් තබාගත නොගෙන සකල ජාතීන් හට ඒ බලය පැවරීමක් මේ අවස්ථාවේදී සිදු කරනවා. එතකොට මේ ක්‍රිස්තුන් වහන්සේගේ බලය පිළිබඳවත් මෙතන අපිට පැහැදිලි කරනවා. ස්වර්ගෙහිද පොළොවේහිද සියලු බලය මට පවරා තිබේ. මේ හැම බලයක්ම උන්වහන්සේ සතුයි. අපි මේ බලය අත්දකින්නවද අද? මෙතනදී ජේසුස්මින් වහන්සේගේ බහැපත්කම අපිට ඉස්මතු වෙනවා. ජේසුස්මින් වහන්සේට කොපමණ බලයක් තිබුණත් ඒ බලය උන්වහන්සේ අනිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නැහැ. දැන් ස්නාවක ජෝන්තුමාගේ ජීවිතය ගත්තහම ස්නාවක ජෝන්තුමාට හැකියාව තිබුණා කියන්නට මමයි මෙසියස් මමයි ගැලුම් කරුවාණු.
නමුත් උන්වහන්සේ කිව්වේ නැහැ. ශ්‍රාවක ජෝන්තුමා කිව්වේ නැහැ මමයි කියලා. නමුත් උන්වහන්සේ මොකද්ද කිව්වේ? ශ්‍රාවක ජෝන්තුමා මොකද්ද කියන්නේ? මම මේ එන්නට වඩින්නට සිටින තැනැත්තාගේ පාවන් පවා මුදන්නට මම සුදුස්සෙක් නොවේ කියලා. එතකොට ජේසුස් ස්වාමීන් වහන්සේගේ බහැපත්කම තවත් ස්මතු වෙනවා අපිට විශේෂයෙන් පාදසෝදන අවස්ථාවේදී. උන්වහන්සේ වහලුගේ ස්වරූපය ගත්තා කියන්නට මෙන්න ක්‍රිස්තියානි කාර්යයක් හැටියට ඔබ ජීවත් විය යුතු ආකාරය. ඒ නිසා මේ සුවිශේෂය තුළ බහැපත්කම ගැන අපිට උන්වහන්සේ උගන්වන පුදුමාකාර බලයක් බහැපත්කම තුළ තියෙනවා කියලා. සුදෝ පෞස්තිනාතුමියට ජේසුස් ස්වාමීන් වහන්සේ දර්ශනය වුණා කීප වතාවක්ම. ඒතර එක දර්ශනයකදී සුදෝ පෞස්තිනාතුමියට කියනවා humility again I say humility. බහැපත් වෙන්න මම නැවතත් කියනවා බහැපත් වෙන්න. be a doormat. පාපිස්සක් වෙන්නට කියලා. එතකොට මේ ස්වර්ගාරෝහණ මංගල්‍යයේ දවසේදී අපිට උන්වහන්සේගේ ජීවිතය දිහා ආපසු හැරී බලපුවම උන්වහන්සේ මොනතරම් බහැපත් වුණාද කියන එක ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරනවා. හිස උදුමා ගත්තේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේට තිබුණ හැකියාව. නමුත් උන්වහන්සේ ඒක කළේ නැහැ. ඒ නිසායි මල් වෙනදී උන්වහන්සේ යාඥා කළේ පියාණනි කැමැතිනම් මේ පාත්‍රය මාගෙන් අහක් කරන්න. හේතු වහන්සේ කැමැත්ත මිස මාගේ කැමැත්ත සිදු නොවේවා කියලා. එතනදී උන්වහන්සේ ඊ타මත්ම බහැපත්ව උන්වහන්සේ මේ හැමදේම කළ නිසා මේ පාස්කු අභිරහස තුල උන්වහන්සේගේ ජීවිතය අපි දැක්ක දේ තමයි උන්වහන්සේ ඊ타මත්ම බහැපත්ව හිටපු කෙනෙක්. ඒ බහැපත්කම ගෝලින්ට කියනවා මම බහැපත් වුණාගේ ඔබත් බහැපත් වෙන්නට කියලා. පෙදුමිනි මේ සුදු සුවිශේෂයේ ආරම්භයේදීම සඳහන් කරනවා මේ ශ්‍රාවකයෝ 11 දෙනා ජේසුස් වහන්සේ උන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දකට ගියහ. ඔහු උන්වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝය. මේ ගෞරවනීය භාවය උන්වහන්සේට හිමෙන්නේ කොහොමද? දැන් ඇත්තෙන්ම අපි දැක්කම අන්‍ය ආගමික අය ඒ අයගේ ආගමික ස්ථානවලට ගිහිල්ලා ඒ මොනතරම් ගෞරවයක් ආදරයක් ඒ ස්ථානයේ ඒ පුද කරනවාද නේ? ධන දෙක නමලා දෝත් මුතුන් දීලා නල්ල බිම තියලා ඒ කියන්නේ පසඟ පිහිටුවා වදිනවා. ඇත්තම අපි තුල ඒ ගෞරවය තියනවාද කියන විශාල ප්‍රශ්නයක්. මෙතනදී උන්වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝය. ඒ කියන්නේ ඒ දැනගත්තා මේ ජීවමාන ජේසු කියලා. ඒතර ජේසු කියන්නේ දෙවියන් වහන්සේ කියන එක එයාට අවබෝධ වුණ නිසායි පසඟ පිහිටුවා වැන්දේ. ඉරිදා දවස අභාග්‍යයකට වගේ දේවස්ථානයට යන්නට බෑ. නමුත් යම් කිසි දවසක දේවස්ථාන විවෘත කරපුවම මතක තියාගන්න අපි උන්වහන්සේට පසඟ පිහිටුවා වන්ද නමස්කාර කරන්නට ඒක අත්‍යවශ්‍යයි. එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න මා ඔබට අනකල සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය විදිහට. දැන් උන්වහන්සේ දැන් මේ ප්‍රකාශ කරන්නේ තාත්තගේ ආශිර්වාදය ඒ වගේම මගේ ආශිර්වාදය ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න. මේ සඳහන් කරන බෞතිස්ම ස්නාපනය මොකක්ද? අර එදා ජලය වත් කරලා සිදු කළ බෞතිස්ම ස්නාපනයද? එහෙම නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩම කිරීම නිසා අත්වෙච්ච බෞතිස්ම ස්නාපනයද? මොකක්ද පියතුමිනි මෙහි පැහැදිලිතාවය? මේ අනිවාර්යයෙන්ම මේ බෞතිස්මය සාමාන්‍ය බෞතිස්මය. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කියන්නේ ගිහිල්ලා මගේ ජනතාව බෞතිස්ම ස්නාපනය කරන්න. දැන් බලන්න චතර අද අන්‍යාගමිකය පුදුමාකාර පිපාසයකින් ඉන්නේ ජේසුව දැනගන්නට නේ. එතකොට මේ අන්‍යාගමිකයන්ව ගිහිලා බලෙන් අරගෙන බෞතිස්ම ස්නාපනය කරන්න කියන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ ජීවිත කියන්නේ කිතුණුවන් ජීවත් වෙන කතෝලිකයන් ජීවත් වෙන ආකාරය දෙස බලලා වෙලා එයාගේ ජීවිත හදාගෙන ඒ කැමැත්තෙන් එනවා නම් බෞතිස්ම ස්නාපනය කරන්න කියන එක තමයි මෙතනදී කියන්නේ. හැබැයි එතනදී අපේ වගකීමක් තියෙන අපේ ජීවිත තුලින් පෙන්눔 කරන්නට ඕන ජේසු කවුද කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම මම කඩවල්කැලේ දේවස්ථානයේ සේවය කරද්දී ගොඩාක් අන්‍යාගමික අය
මෙහෙට සහභාගී වුණා. දෙවදාවේ මෙහෙට. එහිදී ප්‍රාතිහාරයන් කීපයක්ම සිදු වුණා අන්‍යාගමික අයට. ඒ පිපාසීන ජනතාවට ළඟට ගිහිල්ලා අපිට කියනවා පියාණන්ගේ පුත්‍රයා ශුද්ධාත්මයන්ගේ නාමයෙන් උන් බෞතිස්ම ස්නාපනය කරන්න. මම ඔබ සමග සිටිනවා කලබල වෙන්නට එපා. දැන් මෙතනදී ඉතා පැහැදිලි නියම පූජකවරයෙක් තුළ අපට ලැබෙනා වූ මේ මහඟු වරප්‍රසාදය තුළ සක්‍රමේන්තුව දානය කරන්න තිබෙන වරප්‍රසාදය තුළ අපිට උන්වහන්සේ කියනවා යන්න ගිහිල්ලා මේ අයව බෞතිස්ම ස්නාපනය කරන්න බය වෙන්න එපා මම ඔබ සමග සිටිනවා. ඉතින් චතුර දැන් මේක පියතුමල්ලවන අපෙන් විතර නෙමෙයි ඉල්ලන්නේ. මේක ගියන් වන අපි සියලු දෙනාගේම ඉල්ලන දෙයක්. ඒ කියන්නේ අපේ ජීවිත සාක්ෂිය තුලින් තමයි ඒක පෙන්වුම් කරන්නට ඕනේ. දැන් බලන්න අතීතයේ ගත්තාම අපේ කතෝලික ඉතිහාසය දෙස බලපුවම ඉතා පැහැදිලිවම දකින්න දෙයක් තමයි මේ ක්‍රිස්තියානි අය කොහොමද සභාවට එන්න පටන් ගත්තේ. අර කිතුණුවන් ජීවත් වෙන ආකාරය දිහා බලන්න ක්‍රිස්තියානිකාරයෝ බෙදා හදාගෙන සාමයෙන් එකමුතුකමින් වෛරයෙන් තොර ජීවත් වෙන අපිත් යන්න ඕන මේ දහම වැළඳ ගන්නට. ඉතින් ගියන් හැටියට ඔබගෙනුත් ඉල්ලා සිටින ඒකයි උන්වහන්සේ ඔබ සාක්ෂි දරන්නට ඕන ජේසුස්වමීන් වහන්සේට. ඒ සාක්ෂි දැරීම තුළ උන්වහන්සේ කියනවා අපොස්තලන්ට කියනවා ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න කියලා. මනුෂ්‍ය ශරීරයක් පිටින් හුස්ම ගන්න ජීවියෙක් විදිහට මේ ලෝකයේ ඔබමා බිහි වෙන්න ප්‍රධාන හේතුව මොකක්දයි දෙවියන් වහන්සේ ඔබමාව මනුෂ්‍යයෙක් විදිහට මැව්වේ. දෙන්න තියෙන එකම පිළිතුර තමයි පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න. එහෙමනම් උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරනවා නම් පියතුමිනි මේ මෙහෙම කතා කරන මට අර වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කළා වගේ පූජා ප්‍රසාදීන් වහන්සේලා පැවිදිසවරයන් වෙන වහන්සේලාට පමණක් නොවේ මේ වගකීම රාජකාරිය තියෙන්නේ. අපි ඇතැම් කණ්ඩායම් දකින උන්වහන්සේගේ සුභාරංචි අරන් යන්න වචනේ ප්‍රකාශ කරන්න විවිධ දේවල් කරනවා. දැන් වර්තමානයේ ප්‍රධාන ප්‍රවණතාවයක් තමයි මේ සමාජ මාධ්‍ය ජාලා වෙන්න පුළුවන්. දේ වචනේ විසිරුවා හරිනවා, පණිවුඩේ අරගෙන යනවා. අපි රැකියාවක් කරලා කාලා බීලා විවාහපත් වෙලා දරුවන් එක්ක ජීවිතයක් ගත කරනවා. සේම කිතුරුවෙක් විදිහට වගකීමක් තියෙන උන්වහන්සේගේ සුභාරංචි අරගෙන යන්න. එහෙමනම් පවුලක අම්මෙක් විදිහට, තාත්තෙක් විදිහට, දුවෙක් පුතෙක් විදිහට කොහොමද මේක ජීව ගන්නවන්නේ? කොහොමද ජේසුස් අරන් යන්නේ? කොහොමද ජේසුස් කියලා දෙන්නේ? එතනදී තව වැදගත් චතුර ඔබගේ අදහස දැන් මෙතනදී අපේ පවුල තුල ජේසුස් අපි අත්දකින්නවද කියන ප්‍රශ්නෙට පිළිතුරක් අපි ලබා දිය යුතුයි. ඇත්තම ස්වාමි පුරුෂයන් බාහිරයන් හැටියට දැන් අද පවුල් ජීවිතය ගැන කල්පනා කරනකොට ඇත්තම ඉතාමත්ම ශෝචනීයයි. අද පවුල් කඩාකප්පල් වෙලා දික්කසාදෙන් කරවල වෙනවා. දැන් මූලික හේතු වෙලා තිබෙන්නේ අපි හඳුනාගෙන නැහැ කවුද මගේ ස්වාමි පුරුෂයා කවුද මගේ භාර්යාව. ඒතර හඳුනා ගන්නට නම් අපිට අර ජේසුස්වමීන් වහන්සේගේ බලය අපේ පවුල තුළ තිබිය යුතුයි. ඒතර මෙතනදී යාක්ෂාවේ ජීවිතයක් නොමැති නම් අපට ජේසුව ජීවත් කරවන්නට බෑ පවුල තුළ. නිසා පළමුවෙන්ම අපි ආරම්භ කරන්නට ඕනේ පවුලෙන්. පවුල තුළ එකමුතුකම වැඩි වර්ධනය වෙන්නේ, එකිනෙකාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දුන්නතින් පමණයි. එතකොට සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ ජේසුස් අපිත් එක්ක ඉන්නවා නම් එතනදී ඊ타ත්ම යහපත් කිතුණු පවුලක් හැටියට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. එකිනෙකාට සමාව දෙමින් දැන් පවුල් තුළ ගොඩාක් කලාවට පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් අර කීමනක් තියෙනවානේ මේ ස්වාමි පුරුෂයන්ගේ භාර්යාවන්ගේ ප්‍රශ්න මේ හරියට බත්තලී දෙනකම් විතරයි කියලා. නමුත් අද ඊට වඩා ගැඹුරින් යනවානේ. ඒවා ගොඩාක් දුර යනවා. නමුත් එතනදී අපි මතක තියාගන්නට ඕන අපි ඇත්තෙන්ම ජේසුස් ස්වාමීන් වහන්සේට සාක්ෂි දරන පවුලක් නම් ඒ හැම කෙනෙකුට සමාව දෙන්නට සමාව දීම බහැපත්කම. දැන් ජේසුස් ස්වාමීන් වහන්සේ තුළ තිබුණ මේ බහැපත්කම ගැන කතා කළානේ. එතකොට ඒ බහැපත්කම අපේ පෞල් ජීවිත තුළ තියෙන්නට ඕන. දරුවන් හැටියට දෙමව්පියන්ට කීකරුවේ මේ බහැපත්කම තුළ ඒක අත්‍යවශ්‍යයි. දැන් අද ගොඩාක් වෙලාවට අපි තරුණ තරුණියන් දිහා බලපුවම තරුණ තරුණියන්ගේ ජීවිත දිහා බලපුවම තරුණ තරුණියන්ගේ ජීවිතවල අපි දකිනවා දෙමව්පියන්ට කීකරු වෙන්නේ නැතිකම. එතකොට මේ හැම දෙයක්ම සිදු වෙන්නේ ඔවුන් දෙවියන් වහන්සේගෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා නිසා. ඒ නිසා මූලිකවම යාක්ෂාව මූලික කරගෙන
පවුල ගොඩනගා ගැනීම අවශ්‍ය වෙනවා. එකිනෙකාව තේරුම් ගනිමින් එකිනෙකාට සම්මාව දීමෙන් ඉදිරියට යෑමයි අවශ්‍ය වන්නේ. ඒත් එකම මා ඔබට අනකල සියල්ල ආරක්ෂා කරන්න උන්ට උගන්වන්න ඔබ වහන්සේ කිව්වා වගේ බොරු උගන්වන්න බෑ. ස්වාමීන් වහන්සේ කියපු දේ කරන්න අපි අද දකින වර්තමාන සමාජයේ බොරු දිවසිවරුන් පවා විවිධ දේ මතු කරමින් මේ දේ ලැබෙනවා මේ දේ ලැබෙනවා මෙහෙම කරනවා දෙවියන් වහන්සේගේ නාමෙන් එය පාපකාරී ක්‍රියාවක් කියන කාරණාව මතක් කරනවත් එක්ක උන්වහන්සේ සඳහන් කරන මමද යුගාන්තයේ දක්වා සදාටම ඔබ සමග සිටිමි. උන්වහන්සේගේ ජීවමාන භාවය ඔබට මට පැහැදිලි හිතවතුනි. අපි සූදානම් දෙවන දේව ප්‍රකාශනය වෙත අපේ අවධානය යොමු කරන්න. පවුලුතුමන් විසින් එපිස්සවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි. තේජසේ පියාණන් වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙනමින් මම යාඥා කරමි. තවද උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත් සදහැවතුන්ට හිමිවන තේජාන්විත උරුමේ ධන සම්භාරය කිමෙක්ද කියාත් ඇදහිලිවන්තයන් වන අප තුල ක්‍රියා කරන උන්වහන්සේගේ බල පරාක්‍රමයේ උදාර බව කිමෙක්ද කියාත් ඔබ දැනගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාඥා කරමි. දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බල පරාක්‍රමය නම් උන්වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන කර ස්වර්ග ලෝකයේහි ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන් ක්‍රිස්තුන් වහන්සේ තුල උන්වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලයමය. එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත් බලධාරීන්ටත් පරාක්‍රමවලටත් අධිකාරීන්ටත් එසේම මේ යුගයේ පමණක් නොව මතු පැමිණෙන යුගයේහිද නම් කළ හැකි තාක් සියලු ප්‍රභු නාමයන්ටත් ඉහළින් වැජබෙනසේක. දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර උන්වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයන්න් කොට පත් කළසේක. සභාව උන්වහන්සේගේ ශරීරය එහි හිසවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ වූ විට එකම සර්ව සම්පූර්ණත්වයක් ඇතිවේ. පිටුමිනි දැන් ආරම්භයේදීම පැහැදිලි කරනවා මේ තේජසේ පියාණන් වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙනමින් මම යාඥා කරමි. දැන් අපි ඉගෙන ගන්න ක්‍රිස්තුන් වහන්සේ ජේසුස් වහන්සේ සරල මිනිසෙක්. ආදරය ප්‍රේමය කියන පදනම මත ගොඩනැගිච්ච ධර්මය ගෙන ගිය දේශකයෙක්. අපි ආගමික ශාස්ත්‍රූන් වහන්සේ නමක්. එහෙමනම් උන්වහන්සේ ගැන ඇයි තවත් අපි අඳුර ගන්න ඕනේ? මොකක්ද ඒ ගැඹුර? ක්‍රිස්තු චරිතය ඇතුළේ තියෙන ගැඹුර මොකක්ද? අතන අපි ජේසුස් වහන්සේ ගැන අපි අහලා තිබෙනවා, කියවලා තිබෙනවා. අපි සුදෝසුෂි කියවලා තිබෙනවා. අපි චිත්‍රපට වලින් දැකලා තිබෙන උන්වහන්සේගේ චරිතය ගැන. ඇත්තෙන්ම අපිට උන්වහන්සේ මුණ ගැසිලා තියෙනවාද? මේකට මූලික හේතුව වෙලා තිබෙන්නේ කවුද මේ ජේසු කියන එක අපි හඳුනා නොගැනීමයි. කෙනෙකුට ආදරය කරන්නට නම් ඒ කෙනා කවුද කියලා අපි හඳුනා ගන්නට ඕන. දැන් අද මම මුලින් කිව්වා වගේ මේ අර පවුල් වල ප්‍රශ්න ඇති වෙන්නට මූලික හේතුවක් තමයි තමගේ ස්වාමි පුරුෂයා කව තමගේ භාර්යාව කවුද කියලා නොතේරෙන කමයි. තේරුම් නොගන්න කමයි. දන්නේ නැති කමයි. දරුවෝ දෙමව්පියන්ට කීකරු නොවෙන්නේ සමහර වෙලාවට අම්මයි තාත්තයි කියන කවුද කියලා නොදන්න කම නිසා. ඒකට පළමුවෙන්ම මේ ජේසු කවුද කියලා අපි හඳුනා ගන්නට ඕන. ජේසු කවුද කියලා හඳුනාගත්තොත් අපිට හැමදේම කරන්නට පුළුවනි. උන්වහන්සේ කියන ඔබ යාඥාවෙන් ආයදින කවර දෙයක් වුවද ඒ ඔබට ලැබුණේ යයි අදහන්න අන්න එවිට ඒ හැමදේක්ම ඔබට ලැබෙන්නේ කියලා. එතකොට ඇයි අපට නොලැබෙන්නේ? අපි උන්වහන්සේව හඳුනාගන්න නැති නිසායි. හඳුනාගන්නේ නැතිකම නිසායි. දැන් බලන්න චතුර අද ගොඩාක් වෙලාට අපේ කතෝලිකයන් නොඑක් තැන්වල දුවනවා. අසනීපයක් වුණාම එහෙම නැත්නම් මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණාම තැන් වලට යනවා නේද? ඇයි යන්නේ? අර ජේසු කවුද කියලා හඳුනා නොගන්න කම නිසායි. ඒතර ජේසු අපිට මුණ ගැසෙන්න තියෙන හොඳම ස්ථානය තමයි සුද්ධෝදය පූජායාගය. අපි උන්වහන්සේව අමතක කරලා අපි තැන් වල ගිහිල්ලා මිනිසුන්ව දෙවියෝ කරන්නට උත්සාහ කරනවා. ඒ නිසා පළමුවෙන් මතක තබා ගත යුතු දේ තමයි මනුෂ්‍යයට කළ නොහැකි දේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. ඒතකොට ජේසු කියන්නේ දෙවියන් වහන්සේ. ඒතකොට මේ ස්වර්ගාරෝහණ ජේසුස්වමින් වහන්සේ ස්වර්ගයේ සිට
අපට උන්වහන්සේ හැම වෙලාවෙම උදව් වෙනවා අපගේ සෑම අවශ්‍යතාවයකදීම. ඒ නිසා හඳුනා ගන්න පළමුවෙන්. හඳුනා ගන්නට නම් පළමුවෙන්ම ඔබ කළ යුතු දේ තමයි හොඳ පාපොච්චාරණය කර ගැනීම. අපි පාපොච්චාරණය කරලා අපි පව් කරනකොට අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. නමුත් අපට හැකියාව තිබෙනවා පාපොච්චාරණය තුළ උන්වහන්සේත් එක්ක නැවත ඒ කැඩී බිඳී ගිය සම්බන්ධතාවය ඇති කර ගන්නට. ප්‍රශ්නේ තියෙන්නේ අපි පාපොච්චාරණය කරනවාද? දැන් මේ අවස්ථාවේදී මට හුම්කම් දෙන අයගෙන් අහන ඔබ කවද්ද අවසාන වතාවට පාපොච්චාරණය කළේ? ඒතර ඔබට ජේසුව හම්බ වුණාද? එමන් හම්බුනේ නැත්නම් අද තීරණයක් ගන්න මම හැකියක්මනින් ගිහලා පාපොච්චාරණය කරලා සමගි සන්දාන ප්‍රසාද නිදානය තුළ ජේසුව මුණ ගැසෙනවායි කියන පරමාර්ථයේ අදිෂ්ඨානය ඔබ තුළ තිබිය යුතුයි. හොඳයි පියතුමා, බොහොම ලස්සන ප්‍රායෝගික කාරණාවක් තමයි මතු කරේ ඔබට මට හැමෝටම ප්‍රශ්නාර්ථයක් ඔබ ඉදිරියේ මම ඉදිරියේ මතු කරමින්. උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, සැදැහැවතුන්ට හිමිවන තේජාන්විත උරුමේ ධන සම්භාරය කිමෙක්ද කියාත්, ඇදහිලි වන්තයන් වන අප තුල ක්‍රියා කරන උන්වහන්සේගේ බල පරාක්‍රමයේ උදාර බව කිමෙක්ද කියාත් ඔබ දැනගන්නා පිණිස මම ආඥා කරමි. දැන් පියතුමනි, මොකක්ද මේ මතු අපිට හිමි වෙන්නට යන ධනය? මොකක්ද මේ තේජාන්විතේ උරුමය අපිට හිමි වෙන්නට යන? ඒක තමයි මිනිසුන්ට නොතේරෙන දේ. ඔව්. ඇත්තෙන්ම දැන් අපි ළමෙක්ගෙන් ඇහුවොත් ඔබ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඔබ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මොකද්ද කරන්නේ? ආපාද උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. උසස් පෙළ විභාගයට මුහුණ දුන්නාට පස්සේ ඒක සමත් වුණාට පස්සේ මම විශ්වවිද්‍යාලයට යන උපාධිය ගන්නවා. උපාධිය ගත්තට පස්සේ මොකද කරන්නේ? උපාධිය ගත්තට පස්සේ මම හොඳ රැකියාවක් කරනවා. ලස්සන ගෙයක් හදා ගන්නවා. නොඑක් අදහස් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මම විවාහ වෙනවා. විවාහ වෙලා හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මම රිටයර් වෙනවා. මම විශ්‍රාම ගන්නවා. විශ්‍රාම ගත්තට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඉතින් මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ මොකද කරන්න කියලා. මෙන්න මෙතනදී තමයි අපි මතක තියාගන්න ඕන අපි මැරෙනවායි කියන સિદ્ધාන්තය. දැන් මිනිස්සුන්ට අමතක වෙලා තියෙන දෙයක් නෙමේ මැරෙනවායි කියන එක. අපි කවදා හරි මැරෙනවා. මේ ලෝකයට පැමිණ සෑම පුද්ගලයෙක්ම අනිවාර්යයෙන්ම මිය යන්නට ඕන. හරි. එතකොට මෙතනදී දේව වචනය තුළ අපිට මතක් කරන සුදු පාළුතුමා කියනවා මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවා. ඒක ඡේදාන්විත ජීවිතයක්. ඒක දෙවියන් වහන්සේත් එක්ක තියෙන ගැඹුරු සම්බන්ධතාවයක් තියෙන ජීවිතයක්. ඒ නිසා ජේසුස්මින් වහන්සේගේ ස්වර්ගාරෝහණය තුළ අපිට මතක් කර දෙනවා උන්වහන්සේ දුක් විඳ මරුණ දෙවියන් වහන්සේ වෙතට ගියා වගේ අපටත් තියෙන අලුත් ජීවිතයක්. ඒ ජීවිතේ සදාකාලික ජීවිතයක්. එක්ක සදාකාලික නිරය, එහෙම නැත්නම් සදාකාලික ස්වර්ග රාජ්‍යය. එහෙම නැත්නම් චතුර අද දවසේදී ඔබ විශාල ඔබ මේ සෑම ජනතාවගේම ඉල්ලා සිටින්නේ අපට අනාගතයක් තියෙනවා. ඒ අනාගතයේ තියෙන මේ ලෝකේ නෙවෙයි ජේසුත් එක්කයි. ඒ ජේසුත් එක්ක තියෙන අනාගත ජීවිතයට අප දැම්ම හිටම සූදානම් විය යුතුයි කියන්නේ. අපි දෙවන දේව ප්‍රකාශනයේ කෙරෙහි අවධානය යොමු කරද්දී පියතුමිනි ඉතිරි සියලුම වගන්ති දෙස අපි බැලුවොත් එහෙම පැහැදිලි කරන්නේ මේ ක්‍රිස්තුන් වහන්සේගේ තිබෙන්නා වූ බල පරාක්‍රමය පිළිබඳව, උත්කෘෂ්ඨභාවය පිළිබඳව. දැන් අපිට කියනවා දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බල පරාක්‍රමය නම් උන්වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන කර ස්වර්ග ලෝකයේහි ස්වකීය දකුණුපස සිංහාසනාරූඪ කිරීමෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ උන්වහන්සේට කළ ක්‍රියාකාරී බලයමින් අනතුරුවමත් එහෙමයි සඳහන් වෙන්නේ. සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර උන්වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයන්න් කොට පත් කළසේක. ඇත්තටම පිටුමිනි සාමයේ සෝකේ දකුණුපස කියන කාරණාවත් බොහොම පැහැදිලි. අපි දන්නවා ක්‍රිස්තුන් වහන්සේගේ කුරුස ගසේදී පවා දකුණුපස සොරාට පාරාදීසයේ හිමිකම ලැබෙනවා. මේ උත්කෘෂ්ඨභාවය කොහොමද අපි අත්දැකිය යුත්තේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයාමයි ජේසුස් වහන්සේ. රබ වහන්සේ පැහැදිලි අපි අඳුන ගන්න ඕනේ. කොහොමද අපි මේ බලය අත්දකින්නට ඕනේ? දැන් ජේසුස්මින් වහන්සේගේ ජීවිතය බලපුවම උන්වහන්සේ හැම අවස්ථාවකදීම දෙවියන් වහන්සේට කීකරු වුණා. ඒතර ඒ බහැපත්කම නිසාම තමයි උන්වහන්සේ ජයග්‍රහණය ලැබලා ඒ ජයග්‍රහණය තුළ දෙවියන් වහන්සේ ජේසුස්මින් වහන්සේව මරණයෙන් උත්ථාන කළේ. එතකොට ඒ උත්ථානය තුළ අර තිබුණු බහැපත්කම නිසාම උන්වහන්සේට සම්පූර්ණයෙන්ම
බලයක් දුන්න හැම දෙයක්ම උන්වහන්සේගේ යටතට පත් කළා. උන්වහන්සේගේ නාමයෙන් ඔබ යම් දෙයක් ඉල්ලනවාද ඒ ඔබට ඒ දේ ඔබට ලැබෙනවා කියලා. එතකොට උන්වහන්සේ තුළ සම්පූර්ණ බලයක් අපි අත්දකින්නට ඕන. ඒ බලය අත්දැක්කොත් තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ. ඔබ වහන්සේ හරි අපූර්වවට සම්පින්ඩණය කළා ඒක. ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් අපි කවර දෙයක් ඉල්ලනවාද ඒ අපට ලැබෙනවා. ඒක විශ්වාස කළ යුතුමයි. ඇදහිය යුතුමයි. ක්‍රිස්තුන් වහන්සේ ඔබ මා උදෙසා දුක් විඳ බවත්, කුරුසේ මරණයට පත් වුණ බවත්, දින 3කින් නැවත විරාජමාන ලෙස උත්ථාන වුණු වගත් අපි අදහන්නට ඕනේ, විශ්වාස කරන්නට ඕනේ. අවසාන වශයෙන් කියන්න පැහැදිලි කර දෙන්න පියතුමිනි සඳහන් කරනවා මේ සභාව උන්වහන්සේගේ ශරීරයේ හිසවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ වූ විට එකම සර්ව සම්පූර්ණත්වයක් ඇති වේ. දැන් අපි වෙන් වෙලා නැහැ. සම්බන්ධතාවය ඒ වගේමයි අපි ආරම්භයේ පැහැදිලි කළා වගේ. ක්‍රිස්තුන් වහන්සේ, සුදු සභාව, අපි අවයවය. මේ සම්බන්ධතාවයත් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ? දැන් සම්බන්ධතාවය ඉතා ගැඹුරින් අපිට අත්දකින්න පුළුවන් වන්නේ ජේසුගේ ශ්‍රී ශරීරය ලබා ගැනීම තුළයි. එතකොට ජේසුගේ ශරීරය අපි ලබා ගන්නකොට අපි තුන්වහන්සේත් එක්ක ඒකබද්ධ වෙනවා. එතකොට අපි ජේසුස්වමීන් වහන්සේ සමග එකම ශරීරයක් බවට පරිවර්තනය වෙනවා. මාගේ මාංශය වළඳනවද, මාගේ රුධිරය පානය කරන තැනැත්තා තුළ මම ජීවත් වෙමි, මමද ඔහු තුළ ජීවත් වෙමි. ඒවන ඉතා පැහැදිලි. අපි ජේසුව ලබා ගන්නකොට අපි ජේසුස් ස්වාමීන් වහන්සේ එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් ඇති වෙනවා. අපි එකම ශරීරයක් බවට පරිවර්තනය වෙනවා. හිතවතුනි අද අප කතිකා කළේ සමිදානන් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල උත්සවයට අදාළ උත්තාන සමයේ සත්වන ඉරුදිනට අදාළ වූ දේවවාක්‍ය සංග්‍රහය පිළිබඳව. එහෙමනම් අපිට පැහැදිලි ක්‍රිස්තුන් වහන්සේ කියලා කියන්නේ ඔබ කියලා කියන්නේ මා කියලා කියන්නේ දෙන්නෙක් නොවේයි එක්කෙනෙක්. ඒක වෙන් කරන්නට බෑ. ඔබ මා හුස්ම ගන්න තවත් ක්‍රිස්තුවරයෙක් බවට මේ පොළොව තලයේ පත්විය යුතුමයි. එහෙමනම් උන්වහන්සේ ජීවමාන කරන්නට ඕනේ. ඒ සඳහා ඔබට දේවාශිර්වාදයේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබෙන්නට කියලා අපි අද දවසේ ධර්මයන්ව ධර්ම සාකච්ඡාව තුළ ප්‍රාර්ථනා අරගෙන යනවා. ස්තුතිවන්ත වෙනවා ගරු ගියොම් නෝනිස් පූජා ප්‍රසාදීන් වහන්සේට මේ දහම් කරුණු ගැඹුරු වුණත් සරලව අපේ ජීවිතවලට එකතු කරගන්නට කියා දුන්නාට පියතුමිනි ආයුබෝවන් ජෙසුපිටයි කියලා සමුදෙනවා. ජෙසුපිටයි. ඒ දවතුනි අපි නැවතත් සත් දිනකින් හමු යමු ධර්මයන්ව ධර්ම සාකච්ඡාව තුළින්. ඔබට ආයුබෝවන් ජෙසුපිටයි.